අද ඔබ සමග මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ඔබ මලයාලී සුමාන්තනවා දෙවන වාර විභාග විසඳනවා. බොහෝ මාසවල වල දෙවන වාර විභාග ඉතිහාසවල නියමිතයි ඒ සඳහා අට ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය හා ශාස්ත්‍ර අධ්‍යාපන විෂයේ මේ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු දීම සඳහා අත්දැක ලබා ගැනීම සඳහා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම තමයි අපි කාලෙදී මේ බලාපොරොත්තුව නැතිනේ අපි එන්න ඒ සඳහා යොමු වෙමු. ඔබට ඊටම පහසු ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සකස් වෙන ගොඩක් පහසු ප්‍රශ්න ඊට ගන්න ඉස්සෙල් ගන්න ඒ වගේ ස්වරූපයෙන් ලැබෙන්න පුළුවන්. ඒකට අපි කතා කරමු. මම ඒ සඳහා ඔබට ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ආකාරයටම ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් අතරේ කතා කරන පළවෙනි කොටසේදී ප්‍රශ්න 20ක් දෙවෙනි කොටසේදී ප්‍රශ්න 4ක් වශයෙන් ලැබෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට අදාළ ප්‍රශ්න 20 මුලින්ම අපි සාකච්ඡා කරමු. ඒ සඳහා මම ඔන්න ඔබට පිළි දක්වලා තියෙනවා පළවෙනි ප්‍රශ්න 4. ඊට අපි කතා කරමු පළවෙනි ප්‍රශ්නේ. තමාගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන සමාජීය ආර්ථික හා පාරිසරික සාධක පාලනය කර ගන්නා අතර ඒ වැඩි දියුණු කර ගැනීමක් ලෙස අදහස් වන්නේ මොකක්ද කියලා අහනවා. අපෙන් අපි දන්නවා මේ කතා කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ මේ කියන කමිටුවට අන්තර්ගත වෙනවා. එනම් මේ සඳහා පිළිතුරු වශයෙන් අපිට දක්වන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධනය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපිට කතා කරනවා පිළිසිදු වාතය ලැබීමෙන් ඇතිවන වාසියක් නොවන්නේ. අන්න අපිට ඒක හොඳ ප්‍රශ්නයක්. අපිටම බොහෝ දරුවෝ මේ ප්‍රශ්නේ අග කොටස කියවනවා හරි අඩුයි. එතකොට මේකේදී අහන්නේ පිළිසිදු වාතය ලැබීමෙන් ඇතිවන වාසියක් නොවන්නේ. නොවන එක තමයි අපෙන් අහන්නේ. එතකොට මේකේ උත්තර අපිට දෙනවා අපිට බලා ගන්න පුළුවන්. ශ්වසන ආබාධ අවම වීම, ඕසෝන ස්ථානයේ වන බලපෑම අවම වීම, ඇසට ප්‍රියමනාප බවක් ඇතිවීම, ඊළඟට විනෝදය සහ සතුටක් ලැබීම. එතකොට මේ පිළිතුරු වලින් අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන් විනෝදය හා විවේකයේ ලැබීම කියන පිළිතුර. මොකද අනිත් පිළිතුරු තුනම මේකට නොගැලපෙන නිසා. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. ඔබට ආදරය හා සුරක්ෂිතතාවය ලබා දෙන පුද්ගල කණ්ඩායම් බොහෝ ඉන්නවා. ඒ අතරින් ඔබට වඩා ආදරය හා සුරක්ෂිතතාවය ලබා දෙන නිරතුරුව නැගී සිටින කණ්ඩායම් වන්නේ අපි දන්නවා. ඔබලන්ට ආදරය කරනවා දක්වනවා දෙමව්පියෝ, ගුරුවරු, ඊළඟට තමන්ගේ අසල්වාසීන්, ඊළඟට ඥාතීන්, ඒ වගේ කණ්ඩායම් වලින් තමන්ට ආදරය සහ සුරක්ෂිතතාවය ලැබෙනවා. ඒ අතරින් වැඩිපුරම ආරක්ෂාව හා ආදරය හා සුරක්ෂිතතාවය ලැබෙන්නේ දෙමව්පියන්ගෙන්. මොකද අපි වැඩි කාලවලදී දෙමව්පියන් අඳින් සිටින නිසා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ විදිහට අපිට කතා කරනවා උපකරණ සහිතව කළ හැකි ජල ක්‍රීඩාවක් වන්නේ. ජල ක්‍රීඩාවක් කරනවා කොටස් දෙකක උපකරණ සහිත ජල ක්‍රීඩා, ඒ වගේ උපකරණ සහිත ජල ක්‍රීඩා වශයෙන්. මොකද උපකරණ සමග කරන ජල ක්‍රීඩාවක් විදිහට අපිට නම් කරන්න පුළුවන් ඔලින්ද කියන ජල ක්‍රීඩාව. අපි ඊළඟට යමු මහා 6 ප්‍රශ්න වලට. ඒකට මහා 6 ප්‍රශ්න වල පස්වෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. සෞඛ්‍ය සමාජීය පරිසරයක දැකිය හැකි ලක්ෂණයක් නම් ඒකට අපි දන්නවා අපේ තුමන් ඉදු කරනවා නීතිගරුක බව, ඊළඟට කණ්ඩායම පිළිබඳව කටයුතු කරන්න වෙනවා. සමාජයේදී මේ කාර්යයන් කරන්න වෙනවා. ඒකට ඒ අනුව මේකේ දෙන පිළිතුරු 1 2 3 කියන පිළිතුරු තුනම සමාජීය පරිසරයක අපිට දක්වන්න පුළුවන් ලක්ෂණ. ඒ නිසා මේකේ පිළිතුරු විදිහට ඊට සියලුම පිළිතුරු නිවැරදි බව අපිට තාවුරු කරගන්න පුළුවන්. ඒක නම් පිළිතුරු හතරවෙනි පිළිතුරු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ පෞලයායකුට බෝඩ රෝගයක් වැළඳුණු අවස්ථාවකදී අප විසින් දැනුම් දිය යුතු සමීපතම නිලධාරියා වන්නේ. දැන් ඔබ දන්නවා මේ දවස්වල මේ කොරෝනා සංකටයත් එක්ක අපි මේ කාර්යයට මුල පුරනවා. ඒක අපි ඒකදී ගොඩක් වෙලාවට
විදිහට අපි මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන හතරට පිළිතුර මේ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු 7 වෙනි සහ 8 වෙනි ප්‍රශ්න වලට. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතා වැදගත් තැනක් ගන්න අතර මූලික අවශ්‍යතා වන්නේ. ඒක අපි දන්නවා මිනිසාගේ මූලික අවශ්‍යතා ආහාර, ජලය, වාතය. ඒක අපිට මේ පිළිතුරු හතර නිරීක්ෂණය කිරීමේදී අපිට ඒ සඳහා දෙවන පිළිතුර වශයෙන් අපිට සපයන්න පුළුවන් වෙනවා. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ සමාජ ආගමික සංස්කෘතික පසුබිම අනුව වින්දනයක් ලැබීමට නිර්මාණය වෙච්ච ක්‍රීඩා විශේෂයෙන් අපි ඒවට කියනවා ජන ක්‍රීඩා කියලා. අපිට මේකේ පිළිතුරු විදිහට ජන ක්‍රීඩා කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. මේවා පළවෙනි පිළිතුර ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟට 9 වෙනි ප්‍රශ්නේට 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ශරීරයේ විවිධ කොටස් එකිනෙකට ගැළපෙන ආකාරයකට නිවැරදිව තබා ගැනීම හඳුන්වන්නේ මේ ඉරියව් පාඩම සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මේකෙදි පිළිතුරු විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ නිවැරදි ඉරියව් භාවිතය කියන. ඊළඟට මල පීඩාවල පැනීම නිසා කොටස් දෙකකට බෙදෙනවා. එය සිරස් පැනීම නිසාවක් ඒයින් සිරස් පැනීම නිසාවක් ගන්න. ඒක අපි දන්නවා මල පීඩාවල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා සිරස් පැනීම සහ තිරස් පැනීම කියලා. එතකොට තිරස් පැනීම කියන්නේ පොළොවට සමාන්තරව පයින් සිරස් පැනීම කියලා කියන්නේ ඉහළට පයින්. එතකොට මෙතනදී ඉහළට පයින් ඉසාව විදිහට අපිට සමාන කරලා දෙන්නේ උස පැනීම කියන ඉසාව එනම් පිළිතුර උස පැනීම ඉසාව විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ අප ගන්න ආහාර වලින් ලැබෙන පෝෂක පදාර්ථ ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. ඒ සුද්ධ පෝෂක කාණ්ඩයට අයත් වෙන පෝෂක පදාර්ථ දෙකක් වන්නේ. අපි දන්නවා ආහාර වලින් ලැබෙන පෝෂක පදාර්ථ අපි වර්ග කරනවා මහා පෝෂක සහ සුද්ධ පෝෂක කියලා. ඒකට යද්දී අපි අහන්නේ මේ ප්‍රශ්නේදී සුද්ධ පෝෂක ගණයට සම්බන්ධ වෙන මොනවද කියලා. අපි දන්නවා මහා පෝෂක කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තෙල් සහ මේදේ කියන කොටස. එනවා විටමින් සහ කන්දේදාවල තමයි සුද්ධ පෝෂක කාණ්ඩයට වැටෙන්නේ. එනවා පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් 8 වෙනි පිළිතුර. ඊළඟ 12 වෙනි ප්‍රශ්නේදී අපි කියන්නේ උදරයේ හිමොග්ලොබින් සෑදීම සඳහා යකඩ සහිත ආහාර බොහෝ වශයෙන් උදව් වෙනවා. ඒ අපේ යකඩ වර්ග දෙකකට බෙදෙනවා. ඊළඟට හිම් නොවන යකඩ සඳහා උදාහරණයක් විදිහට මේ ගන්න පුළුවන් මොකක්ද කියලා අහනවා. ඒකට අපි දන්නවා යකඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හිම් යකඩ සහ හිම් නොවන යකඩ. ඒක හිම් යකඩ කියන්නේ ගොඩක් වෙලාවට සත්ව මාංශ ආහාර වලට. ඒක හිම් නොවන ආහාර විදිහට අපිට ගන්නෙ ශාකමය ආහාර. ඒකට අපිට මේක පිළිතුරු විදිහට අද කොළපැහැති පලාවර්ග කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නයට පිළිතුර පළවෙනි පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට යමු 14 15 කියන ප්‍රශ්න වලට. ඒකේ 13 වෙනි ප්‍රශ්නේදී අපිට කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති බීමර සුදුසු ජලයේ pH අගය වන්නේ. මේක මේ ආහාර පාඩමේදී ඉගෙන ගත්තා. එතකොට ඒ අපිට බීමර සුදුසු ජලය තියෙනවා pH අගය 6.6ක් හතක් අතර ප්‍රමාණයක්. එහෙනම් අපිට ඒකේ පිළිතුරු විදිහට පළවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය ආහාර ජීවනය හා අවශෝෂණය කිරීම ආහාර ජීවන පද්ධතිය මගින් සිදු කරනවා. ඒ ආහාර ජීවන පද්ධතිය ප්‍රධාන කාර්යය ආහාර ජීවන පද්ධතියක අයත් කොටසක් වන්නේ. එතකොට නාසයයි කියන්නේ ශ්වසන පද්ධතිය ආහාර එන කොටසකට, ස්වරාලය කියන්නේ ඒ කොටසකට. ඊළඟට මුත්‍රාශයයි කියන්නේ මාස්ටර් පද්ධතිය. එහෙනම් ඉතුරු වෙන කොටස තමයි අම්මාව. එහෙනම් තුන්වෙනි පිළිතුර විදිහට අපිට ආහාර ජීවන පද්ධතිය කොටස විදිහට අඳුනගන්න පුළුවන් අම්මාව කියන කොටස. ඊළඟට අපි යමු 15 වෙනි ප්‍රශ්නයට. සිරුරේ නිරන්තර ක්‍රියාකාරීත්වයේදී නිපදවන අපද්‍රව්‍ය ශරීරයෙන් පිටතට බැහැර කිරීමේ කාර්ය සිදුවන පද්ධතිය ඉස්සරලා එකකින් කතා කරා. ආශයයි දෙන්නේ මාස්ටර් පද්ධතිය කියලා. එහෙනම් සිරුරේ පිට කරන ද්‍රව්‍ය සදා භාවිත කරන පද්ධතිය තමයි මාස්ටර් පද්ධතිය. එහෙනම් ඒකට පිළිතුරු විදිහට මාස්ටර් පද්ධතිය කියන පිළිතුරක් පළවෙනි පිළිතුර අපිට ලබා දෙන්න. ඊළඟට ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා ඉස්සරහට ගැලපෙන පිළිතුරු තෝරන්න. මේකත් ඔයගොල්ලන්ට ප්‍රශ්න ලැබෙන එක රටාවක්. එතකොට මේ මෙවැනි රටාවේ ප්‍රශ්න කීපයකට ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන්න පුළුවන්. ඒකට අපි ගමු පළවෙනි එක පන්දු එසවීම. පන්දු එසවීම අපි දන්නවා මේ වටේ
හැමෝම අපිට පිළිතුරු විදිහට වොලිබෝල් ක්‍රීඩාව කියන එක නම් මොකද පන්දු ඉස්සෙවීම තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයක් විදිහට. ඊළඟට පවුලේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා අපිට ගොඩනගා ගන්න වෙනවා සහයෝගීතා පරිසරයක්. අපි දන්නවා මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී අපි මේ කොටස කතා කරනවා. එතකොට පවුල් සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා සහයෝගී පරිසරයක් අපිට ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. ඊළඟ ලෝකේ ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව බව අපි පාඩම් වලදී ඉගෙන ගත්තා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ විවේක කාලයේදී තරුණෝ මිතුරන් සමග සතුටින් විනෝදයෙන් කරන ක්‍රීඩාවකි සුළු ක්‍රීඩා කියනවා අපි යාළුවෝ සමග සතුටින් කරන තරුණෝ අන්නාය වශයෙන් කරන්න පුළුවන් ක්‍රීඩා ක්‍රියාකාරකම් දෙන්න පුළුවන්. ඊළඟට ආච්චි පැලීම කියලා කියන්නේ පිළිමහන් යන ක්‍රීඩාවක් විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න වෙන්නේ. එතකොට ඔන්න දැන් ඔබට මම ප්‍රශ්න කෙටි ප්‍රශ්න 20ක් මෙතන සාකච්ඡා කරා. එතකොට ඒ අපිට ඔබට ඒ කෙටි ප්‍රශ්න 20ක එක ප්‍රශ්නයකට අහන්න දෙක ගානේ ලකුණු 40ක් ලැබෙනවා. අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නයට දෙවෙනි කොටසට අදාළ ඔබ ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා මේ සඳහා මම දෙවෙනි කොටසේ ඔයගොල්ලන්ට පළවෙනි ප්‍රශ්නය තවත් ප්‍රශ්න දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී ලැබෙන දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ටිකක් විශේෂ ප්‍රශ්නයක්. ඒක අනිවාර්යයෙන්ම ලියන්න තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒක කොටස් කීපයකින් තමයි සකස් වෙන්නේ. සමහරවිට පළවෙනි ප්‍රශ්නේ අංක කොටස් 10කින් අංක කොටස් 8කින් ආදී වශයෙන් ඔයගොල්ලන්ට ලැබෙන්න පුළුවන්. ඊයට තියෙන ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. එතකොට ඔන්න මේ ප්‍රශ්න වල තියෙන විශේෂත්වය තමයි දැන් මේ ප්‍රශ්නේට උත්තර ලිවීම සඳහා ඔයගොල්ලන්ට මුලින් පොඩි වැකියක් දෙනවා. නැත්නම් වාක්‍ය කීපයක් දෙනවා. එතකොට ඒ කියන මාතෘකාවට තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න ලබා දෙන්නේ. දැන් අපි බලමු මේ දීලා තියෙන ප්‍රශ්නේ කොහොමද මොන පාඩම් ආශ්‍රිතවද අපිට ලබා දීලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ මේ වන විට සියලුම පාසල් වල ළමුන් නිවාසාත්මක කොටස කලාප ක්‍රීඩා තරගවල නියැලෙමින් මල්ල ක්‍රීඩා සහ කණ්ඩායම් ක්‍රීඩා පිළිබඳ මහා අවබෝධයක් ලබාගෙන ඇත. එම ක්‍රීඩාවල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අත්දැකීම් බහුලව ලබා ගන්න පුළුවන්. ඒකෝට මේ තියෙන්නේ සංවිධානාත්මක ක්‍රීඩා, සුළු ක්‍රීඩා, අනු ක්‍රීඩා, ඒ වගේ මාතෘකාවකට සම්බන්ධ වෙන ප්‍රශ්න රටාවක් තමයි මේ ප්‍රශ්න ඔබට ලබා දීලා තියෙන්නේ. ඒකෝට මේකෙදි ඔන්න අපිට පළවෙනි ප්‍රශ්නේ විදිහට ලබා දීලා තියෙනවා. ඔබ දන්නා ධාවන ඉසව් දෙකක් නම් කරන්න. ඒකෝට ඔබ දන්නවා ධාවන ඉසව් ඕන තරම් අපි ඉගෙන ගත්තා. මේ 100, 200, 400, 800, 1500 එවැනි ධාවන තරග වලින් ඔබට දෙකක් නම් කරන්න පුළුවන්. ඒකෝට මම ඒකට පිළිතුරු වශයෙන් උදාහරණ දීලා පිළිතුරු ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ පැනීම් ඉසව් දෙකක් නම් කරන්න. ඔබ දන්නවා පැනීම් ඉසව් තියෙනවා සිරස් පැනීම්, පිරස් පැනීම්. ඒ අර්ථයෙන් ඔබට ඕනම පැනීම් ඉසව් නම් කරන්න පුළුවන්. මේ පැනීම්, දුර පැනීම්, පිට පැනීම්, තුන් පිට පැනීම, ඒ වගේ ඕනම ඉසව් දෙකක් ඔබට නම් කරන්න පුළුවන් පිළිතුර හැටියට. එතකොට ඔන්න පිළිතුර දෙකක් දක්වලා තියෙනවා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා විශේෂීකරණ ඉසව් දෙකක් සඳහා උදාහරණ සඳහන් කරන්න. ඒක අපි දන්නවා විශේෂීකරණ ඉසව් අපිට තියෙනවා යම්කිය, කවපෙත්ත, යෙල්ල, නිටි ආදී වශයෙන් විශේෂීකරණ ඉසව්. ඒ වලින් ඔයගොල්ලන්ට කැමති දෙකක් නම් කරන්න පුළුවන්. ඒක ඔන්න පළවෙනි ප්‍රශ්න තුනට ඔය ආකාරයෙන් පිළිතුරු සැපීම පළවෙනි ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට යමු හතරවෙනි ප්‍රශ්නයට. ඔබ දන්නා සංවිධානාත්මක ක්‍රීඩා දෙකක් සඳහන් කරන්න. ඒක සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. නීති තියෙනවා, නිශ්චිත නීති සංඥාවක් තියෙනවා, ක්‍රීඩා පිටි තියෙනවා. අන්න ඒ වගේ සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ මතකෙට නැගෙන්න ඕන අපට. ඒ අනුව අපිට මේ සඳහා භාවිත කරන්න පුළුවන් වොලිබෝල්, පාපන්දු, බේස්බෝල්, ක්‍රිකට්, යෙල්ලේ අන්න ඒ වගේ ක්‍රීඩාවට භාවිත කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ පිළිතුර මේ ප්‍රශ්නෙට සපයන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ පස්වෙනි ප්‍රශ්නේ පිළිබඳව. පස්වෙනි ප්‍රශ්න වුණ ඔයගොල්ලන්ට ගෙවලා තියෙනවා සෞඛ්‍ය කියන සංකල්පයේ පැත්තට. ඒකට ඔයගොල්ලෝ දන්නවා සෞඛ්‍ය පෞල් පරිසරයේ තිබෙන ප්‍රධාන අංග දෙකක් ලියන්න. ඒකට ඒ අර්ථය අපිට ලියන්න පුළුවන් භෞතික පරිසරය, මානසික පරිසරය, සමාජීය පරිසරය වශයෙන් අපිට ඉගෙනගත් කොටස් ගන්න. ඒ අර්ථයේ තියෙන අංග දෙකක් ඔයගොල්ලන්ට සටහන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි යනවා 6
ඔබගේ පවුලේ අය අතර බැඳීම් වැඩි කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග නැත්නම් ක්‍රම දෙකක් අපිට පවුලේ අයත් එක්ක අපිට කරන්න පුළුවන් යාම තමයි මේකෙන් අහන්නේ. ඒක අපිට මේ සඳහා පවුලේ අයත් එක්ක එකට ඉඳන් ආහාර ගන්න පුළුවන්. ඊළඟට විනෝද චාරිකාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට පිරිසිදු කිරීම, අලංකාර කිරීම, මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පවුලේ සියලු දෙනාම එකට සහභාගී වෙලා කරන වැඩ ගැන තමයි මේ ප්‍රශ්නේදී පිළිතුරු විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට ඒ සඳහා පිළිතුර සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් රාත්‍රී ආහාරය ගැනීම, සුබද සාකච්ඡාමාගේ සේවය කරන ස්ථානයේ සිවිල් පිළිබඳ සාකච්ඡා කිරීම, ඊළඟ අනුව ගෙදර ශ්‍රමදානය සිවිල් දෙනා එකතු වෙලා පැවැත්වීම, ඒ වගේ කරුණු ටිකක් තමයි මේකට බලාපොරොත්තු වෙන්නේ. ඒ වලින් කැමති පිළිතුරු දෙකක් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ සඳහා. ඊළඟට අපි යනවා හත්වෙනි ප්‍රශ්නයට. ඔබේ නිවසේ සියලු දෙනා සමගම සාකච්ඡා කරන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඇති කරගත හැකි ප්‍රතිපත්ති දෙකක් ලියන්නකොට අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳව පාඩම් වලින් ඉගෙන ගත්තා. ඒකදී අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිපත්ති ඕන තරම් තියෙනවා. අසල පැහැර කිරීමේදී කුළු දීමේ කරලා පැහැර කිරීම, ඒ වගේ විශේෂ දේවල් මුනිසිපාලිටි අසල පැහැර කිරීම, ඊළඟට අපි ප්‍රතිපත්තියක් වශයෙන් සීනි ලුණු නිර්මාණය යොමු කිරීම, ඊළඟට ජනවල පිළිවි ආරම්භ මේ පාවිච්චි කිරීම, ඊළඟට එනිමාන ක්‍රියාකාරකම් වල පෞලිස් සියලු දෙනාම එකතු වෙලා අනුමත වෙනවා. ඒකෝට අන්න ඒ වගේ දේවල් තමයි අපි ප්‍රතිපත්ති විදිහට සකස් කරගන්න වෙන්නේ. ඒකෝට මෙන්න මේ වගේ පිළිතුරක් තමයි මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය සෞඛ්‍ය සේවා වලින් ඔබට ලැබෙන ප්‍රයෝජන දෙකක්. අපි දන්නවා සෞඛ්‍ය සේවා වලින් අපිට ඕනතරම් ප්‍රයෝජන ලැබෙනවා. මේ දවස්වලත් අපිට විශේෂයෙන් සෞඛ්‍ය සේවා වල විශේෂ ප්‍රයෝජන කීපයක් ලැබෙනවා. ඒ අතරේ නිසීලාවට ප්‍රතිශක්තිකරණයක් ලබා ගැනීම, ඊළඟට සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන් වලට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම, ඊළඟට සෞඛ්‍ය පණිවිඩ නිකුත් කිරීම, ඊළඟට රෝග වැළඳීමේ අවධානම අඩු කර ගැනීම සඳහා විවිධ සහාය පැවැත්වීම, ඒ වගේම පෝෂණය, ප්‍රජනනය, ඊළඟට අපේ ජීවන නිපුණතාවයන් වැඩි දියුණු කර ගැනීම සඳහා අපිට මේ සෞඛ්‍යාංශ වලින් විවිධ උපදෙස් ලබා ගැනීම ආදී වශයෙන් අපිට මේකෙදි ඉවෙනි පිළිතුරු දෙකක් මේ ප්‍රශ්නේදී අපේක්ෂා කරනවා. ඒක තමයි අපිට උදාහරණයක් පිළිතුරු විදිහට සකස් කරගන්න වෙන්නේ. එතකොට ඔන්න මේ පළවෙනි ප්‍රශ්නේ ඔන්න කොටස් 8කින් යුතු ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ඊළඟට අපි යමු ඊළඟට මම ප්‍රශ්න දෙකක් කතා කරනවා කියන්නේ මේ ප්‍රශ්න දෙක පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඒ යටතේ දෙවෙනි ප්‍රශ්නය ඔබට ලබා දෙලා තියෙනවා ජනක්‍රීඩාවල නිරත වෙමින් විවේක කාලය පළදායෝ කරන තමයි මම ඉස්සෙල්ලා කිව්ව මේ ප්‍රශ්නේ මුලින් මේ ප්‍රශ්නේ අහන මාතෘකාව පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා දෙනවා. ඒ අනුව තමයි අපිට ප්‍රශ්න ලබා දෙන්නේ. ඒ යටතේ අපිට ඕන පළවෙනි ප්‍රශ්න ලබා දෙලා තියෙනවා ජනක්‍රීඩා වාර්තා කරන හැටි කාණ්ඩ දෙක ලියන්න, කාණ්ඩ දෙකක් ලියන්න. ඒ යටතේ අපිට වාර්තා කරන්න පුළුවන් ඊමාන් ජනක්‍රීඩා, ජනක්‍රීඩා, අපිට පුළුවන් අන්තන් ජනක්‍රීඩා වගේ විදිහට වාර්තා කරන්න පුළුවන්. ඒ විදිහේ විතරක් මේ ප්‍රශ්නයට බලාපොරොත්තු වෙනවා. ඊළඟට අවුරුදු කාලයක දැකිය හැකි ජනප්‍රියතාවට ඕන තරම් තියෙනවා. පාන්සල් දැකීම, ඔයගෙන් දැකිය එළුවන් කෑම වලකන් ගැසීම, ඔය ආදී වශයෙන් අපිට ඕන තරම් ජනප්‍රියතාව අපිට අඳුර ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා. ඒකට මෙවැනි ඒ වලින් දෙකක් මේ ප්‍රශ්නේ පිළිතුරට සඳහන් කරනවා. මොනතරම් ප්‍රමාණවත් වෙනවද පිළිතුර. ඊළඟට ඒ යටතේ අපිට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නේ විවේක වේලාවේදී ක්‍රීඩා සහ නිමාන ක්‍රියාකාරකම් වේදීමින් අපිට ලැබෙන ප්‍රයෝජන. විශේෂයෙන් අපිට ඉවසීම, සාධාරණත්වය, ඊළඟට සාමූහිකව කටයුතු කිරීම, ඊළඟට විවිධ වගකීම් බාර ගැනීම, ඊළඟට ප්‍රබෝධයෙන් කටයුතු කිරීම, ඊළඟට නායකත්වයේ දැරීම, ඊළඟට නායකත්වයේ යටතේ අපිට කටයුතු කිරීමට හැකියවීම, ඊළඟට අන්‍යගේ අදහස් මතවාදයන් විමසා ගැනීමට අපිට පුරු වීමට හැකියවීම, මෙන්න මේ වගේ පිළිතුරක් තමයි මේකදී බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම ඔයගොල්ලන්ට කීපයක පිළිතුරු ඔය දිනේ දක්වලා තියෙනවා. ඉවෙනි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ. ඊළඟට ඉන්නේ හතරවෙනි ප්‍රශ්නේ ජනක්‍රීඩාවල දැකිය හැකි පොදු ලක්ෂණ තුනක්. මේක අපි ඉගෙන ගන්න එකක් තරහකාරී බව නෙවෙයි, සරලයි. ඊළඟට සතුට සහ විනෝදයේ කියන දෙන ආකාරයෙන් සංවිධානය කරන්න පුළුවන්. ඊළඟට කුඩා ඉඩකඩ ප්‍රමාණය තුනක් මේක සංවිධානය කරගන්න පුළුවන්. ඊළඟට ඒකෝපව ඒ වගේ සහයෝගී වගේ හොඳුනාංග ඇති කරනවා මේ ක්‍රීඩාවල. ඒකට මේවා තමයි ජනක්‍රීඩාවල විශේෂ ලක්ෂණ විදිහට අපිට සාකච්ඡා කරන්න වෙනවා. ඊළඟට අපි යමු
ජලතුල්‍යතාවයේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපිට ලබා දෙන්නේ ආහාර කල් තබා ගන්නා ක්‍රම. ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අපිට බහුතරයක් භාවිතා කරන්න පුළුවන්. ජීවරාශියෙන් බේරන්න පුළුවන්, උදාහරණ පුළුවන්, දුර්ගස් වන්න පුළුවන්, රසායනික ක්‍රම භාවිතා කරන්න පුළුවන්, ඒකට පුළුවන් ඥාන දාන්න පුළුවන්, චට්නි දාන්න පුළුවන්, ඊළඟ කරන්න පුළුවන්, බෝතල් කරන්න පුළුවන්. මේ වගේ ක්‍රම වලින් අපිට මේ ආහාර භාවිතා කරන්න පුළුවන්. ඒක මේ සියලු දේවල් ආහාර කල් තබා ගැනීමේ ක්‍රමයන් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රශ්නේදී හතරවෙනි කොටස විදිහට අපිට අපේ ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වේග කපුත් එකක් සමාන කරන අපි ගන්නවා නිෂ්පාදනය කරනවා, කාර්යක්ෂමතාවය බලන්න ඕන, විද බලන්න ඕන. ඊළඟට ඒ වලින් අන්තර්ගතයේ පිළිබඳව බලන්න ඕන, පැහැය, ගඳ, සුවඳ ඊළඟට මේකේ අපිට පාවිච්චි කිරීමට කියන නිර්දේශයන් බලන්න ඕන, විශේෂයෙන් සෙල්ස් ලාංඡනයේ තියෙනවා කියලා බලන්න ඕන. ඊළඟට ඒ ලාංඡනයේ අමුද්‍රව්‍ය මොනවද කියලා බලන්න ඕන. ඒකට මෙන්න මේ වගේ පිළිතුරක් මේ ප්‍රශ්නේදී අපේක්ෂා කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රශ්නෙට උදාහරණ පිළිතුර නිවැරදි විදිහට නිවැරදි පිළිතුරක් විදිහට අපිට සමාන කරන්න පුළුවන්. ඒක නම් අරගෙන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්නේ ප්‍රශ්න ටික. මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට පාඩමකදී යම් කරක් වෙන්නේ. එහෙනම් ඊළඟ දවසේදී පාඩම් කොටසක් ගන්න සම්බන්ධ වෙමු. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.